භාවනා කරේ ආයත සාමාන්‍ය අර රූපේ ඇත්ත නොදන්න කම නිසා රූපේ ආත්ම වශයෙන් තේරෙනවනේ. එන සිහි වෙනවා අම්මා තාත්තා මම ඒ විදිහට තේරෙනකොට කයට නඹු වෙලා කය රූපේ පිළිබඳ ඇත්ත නොදන්න කම නිසා වදාන වෙලා යන්නේ. ඉතින් ඇති වුණාට රූපේ දැක්කවන කෙනෙක් කියලා හරියට බැලලා හිටින්නේ. ඒ රූපය ඇත්ත දැනගන්න හතරමා ධාතු ආකාශ ධාතු ඇතුළු විඥාන ඒව නාම රූප දෙක පිළිබඳව අනාත්ම බව ඒක නම් ප්‍රකටයි. අන්නේ ඒකට හවුස් කරගන්න තමයි උත්සාහය. එහෙම තමයි කරන්නේ. මොනවද බුදුකලට කරන්නේ කියන්නේ පුතත්ක කියලා ඉන්නකොට ඒක බොහෝ කල කියපු කරපු දේවල් අය සිහි වෙනවා. ඒක අපි කියන්නේ කරන තව එකම. එතකොට ඒ සිහි වෙන ආර්ය කාණේ ඒ සිහි වෙන සිත එහෙමම ඉවසන්නේ නැතුව ඒක ඇත්ත කරගෙන තව හිතන්නේ නැතුව ශනිකව අපි සිහිය පිහිටවන්න ඕනේ බාහිර සත්ව පුද්ගල භාවයෙන් තුළ ශුන්‍යතාවයක් හැම වෙලේම තිබෙනවා. සත්ව පුද්ගල භාවයෙන් තුළ ශුන්‍යත භාවයක් කියන්නේ ස්කන්ධ ටික සත්ව පුද්ගල භාවයෙන් තුළ ශුන්‍යයි. නිස්සත්ව නිජීව ශුන්‍යයි. ප්‍රතිවික්ෂාවක් කරන්නේ ඒක හොඳ භාවනාවක් තියෙනවා. ධාතුමක් මේ විතර යදිදන් ජීවන පිටුපා. කදෝ කෝච පුද්ගල ධාතුමක් නිස්සත්ව නිජීව ශුන්‍යයි. ඒකට මේ ජීවරය ධාතුමක් මේ පරිභෝජනය කරන පුද්ගලයා ජීවිතවල තියෙන ධාතුමක් සත්පුද්ගල භාවයෙන් ශුන්‍යයි. කියන දක්වතාවය අපි ප්‍රතිවික්ෂා කරනකොට කියන්නේ ඒ හරියට ප්‍රතිවික්ෂාව කරත් නිවදකින කමට. එතකොට ඒකේ හැම මොහොතක් ගන්නේම සම්මෝහයටපත් වෙලා පත්‍ය පරිහරණය කරන එක වළක්වනවා. විදර්ශනා කර කර මේක පරිභෝජනය කරන්න යන ගණිතය යනවා. සිව්පතේ. එතකොට එතන බලන්නේ දැන් අපි හොඳටම දන්නවා කවුරුත් කියපින්දන මේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ අපේ ජීවිතේ අපිට චිත්ත ධර්මව පැහැදිලි බාහිර සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියලා අපිට තේරෙනකොට ඒ අතර අපි ඒ සත්‍ය පුද්ගලයෝ නෑදෑයෝ කරගන්නවා මල තාත්තලා දුව පුතා සහෝදරයෝ. ඊට පස්සේ ඒ අය මරුණාම අපිට අඬන්න වෙලපෙන්න වෙනවා. එතකොට ඒ අයට කරදරයක් වුණාම ඔය පිටර දුක් දුන්නස් එනවා. ඒ අයගේ යුතුයකම් වගකීම් නිසා මහා දුක්ඛන්දක දෙන්න වෙනවා. ඒ වගේ සත්පුද්ගලයෝ ඉන්න නිසා අපිට සත්පුද්ගල භාවයේ මත යම්සා දුක් ගොඩාක් අද ඇවිල්ලා තියෙන බව සිතිමානයි වෙනවා. එතකොට මේ දුක බුදුරජාණන් වහන්සේ එන්නේ පහළ සත්‍ය පුද්ගලයෝ හදාගත්ත විදිහට දුක් විඳින්න පුළුවන් තමාවත් ඔය විදිහට හදාගන්න තියෙනවා. මේකයි මේ ආධ්‍යාත්මික කය දකින්න තමන් කියලා. බාහිර කය වල දකින්න අනිත් සත්‍ය පුද්ගලයෝ කියලා. එතකොට තමන්ට අනිත් සත්‍ය එක්ක ඉන්න පුළුවන් අනිත් සත්‍යය තමන් එක්කත් ඉන්නවා වගේ තේරෙනවා. ඉතින් ඊට පස්සේ එහෙම ඉන්නකොට තමන්ට ප්‍රිය සත්‍යයක් තියෙනවා අප්‍රිය සත්‍යයක් තියෙනවා මනාප සත්‍යයක් තියෙනවා අමනාප සත්‍යයක් තියෙනවා කියලා මහා එකම අවුල් ජාලයක්ම තියෙනවා. ඉතින් ඕකෙදී බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ දුක සත්පුද්ගල භාවයේ දුක කෙලස් ටිකක් නිසා හට ගන්න බව. ඒක අපිට ඔප්පු කරලා පෙන්නන හැකි අපේ ජීවිතයෙන් අපිට
අද අපිට යම්තාක් හිතට පීඩා වදයක් වෙන දුක් දුන්නස් තියෙනවා නම් පුද්ගලයෙ ඉන්නවනම් මේක අවුරුදු 10කට 15කට ඉස්සෙල්ලා එමයි හිටියේ නෑනේ. ප්‍රතිසන්දීයෙන් ගෙනවනම් පොඩි කාලේ ඉඳන් මේ දෙපේ මේ දුක් දෙනේවා. ඊට අවුරුදු 10කට ඉස්සෙල්ලා ගත්තාම අද තිබුණු දුක් සමහර ඒවා එදා තිබුණේවයි. එදා නැතිව අද අලුතෙන් ඇති වෙලා. ඒ අවුරුදු 10න් තව අවුරුදු 10ක එහාට ගිහින් බැලුවාම ඒ 10 තිබුණු දුක් ඒක ඉස්සෙල්ලා තිබිලා නැහැ. එතකොට ඒ අවුරුදු 10න් කොහොම ගත්තාම ආයතන පරිහරණය කරන වටපිටාව තුල ඒ වටපිටාව තුල හම්බ වෙන අරමුණුත් එක්ක දුක රැස් කරගෙන පවතින පැවැත්මකුයි ජීවිතේ විතර තියෙන මිසක විඳින්න උරුම වෙච්ච විඳින දුක ප්‍රතිසන්දින්දලා ගෙන ආවේ නැහැ. ප්‍රතිසන්දින්දන් ගෙනාව කය කෙලවර කොට ඇති දුක් ටික. වඩගින්න පොඩි කාණේ ධම්මත් විඳින්න වෙනවා. පිපාසය, සීත දැනෙන බව, උෂ්ණ දැනෙන බව රහත් තුනත් ඒ දුක් ටික විඳින්න වෙනවා කයක් සවිඥානික වෙච්ච නිසා. නමුත් මේ අරමුණු නිසා විඳින්න නෑදෑයු නිසා සහෝදරයෝ නිසා ඥාති හිතයිසින් නිසා විඳින දුක් ටික බලන්න ඒ දුක් ටිකේ අපිට කලින් කලට අඩු වැඩි වෙලා තියෙන හැටි. එතකොට හොඳට තේරෙනවා එහෙම අඩු වැඩි වෙන්න බෑ. අනිවාර්යෙන් දුක් විඳිතු උරුම වෙලා තිබු දුකක් නේ. දැන් ප්‍රතිසන්දිය උරුම වෙලා තිබුණු කය දුක අපිට අඩු වැඩි කරන්න බෑනේ. පොඩි කාලෙත් බඩගින්න ආවා, අවුරුදු 10 බඩගින්න ආවා, දැනුත් එනවා, ඉන්නකම් එනවා. නමුත් දැන් නෑදෑයෝ නිසා එන දුක් ටික අද නැති නෑදෑයෝ තව අවුරුදු 10කින් ඇති වෙලා දුක එන්න පුළුවන්. දැන් අද අපි දුක් විඳින නෑදෑයෝ සමහරට දරුවගේ දරුවා නැත්තම් කියන්නකො නංගිගේ පුතා, මල්ලිගේ පුතා අනතුරකටපත් වෙලා හාමුදුරුවනේ කියලා අපිට කියන්න එනවා කියන්නේ. එතකොට මේට අවුරුදු 10කට ඉස්සෙල්ලා දුක් තිබුණේ නැහැ. අපිට හිතට වෙහසක් දුකක් එනවනේ. එතකොට අපිට තේරෙනවා එහෙනම් මේ දුක් ටික අපි අරමුණුත් එක්ක ආයතන ටිකත් එක්ක හදාගෙන දුක් විඳලා තියෙන මිසක කොහෙවත් තිබිලා උරුම වෙලා තියෙනව නෙමෙයි නේද? එතකොට ඒකයි මම කිව්වේ සත්පුද්ගල භාවයේ දුක් ටික අපිට ආවේ කිලස් ටික නිසා. එතකොට ඒකට බුදුරජාණන් වහන්සේ කියන්නේ රූපං අත්තතෝ සමනුපස්සති කියලා රූපය ආත්ම වශයෙන් දකින්නකම හිතේ තියෙන කෙලෙසය. ඒකට කියනවා අත්වාද උපාදාන කියලා. අත්වාද උපාදාන කාම උපාදාන ditth උපාදාන අත්වාද උපාදාන සීලබ්බ උපාදාන කියන්නේ අත්වාද උපාදාන කියන එක හිතේ පවතින ගතිය. එතකොට ඇස් ඉදිරි පිටට එන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු රූපයේ අවකාශ ධාතුව තුල රාශි වෙලා තියෙන්නේ. කර්මාන රූපයේ පැමිණෙන විඥානයේ ඒ කය ඇසුරු වෙනවා අවිඥානික කයක්. අනිත් එකේ විඥානේ නෑ පංච මහා භූත විතරයි. ගහක් කුලක් ගත්තොත් වස්තුවක් ගත්තොත් පඨවි ආපෝ තේජෝ වායෝ අවකාශ කියන පහ විතරයි. අවිඥානික කයක් ගත්තොත් විඥානයත් තියෙන නිසා 6යි. එතකොට නමුත් අපිට විඥානයේ ගෝචර නැහැ. විඥානයේ උපකාර දෙන්නේ ඒ රූපෙ තියෙන පවතින්නේ දෙන්න. අපිට පංච මහ භූත විතරමයි අපිට ප්‍රකට බාහිර. මොනතරම් දැන් මේ අවිඥානික කයක් ගත්තට ඒ කය අවිඥානික කරලා තියෙන විඥානයේ අධ්‍යක්ීම බලපන්නේ දෙන්න මිසක අපිට හම්බෙන්නේ නැහැ. අපිට ඇහැට පිටින් හම්බෙන්නේ පංච මහ භූතම විතරයි. පඨවි ආපෝ තේජෝ වායෝ අවකාශ. එතකොට අපි කියන්නේ සතර මහා ධාතු රූපේ නැත්නම් සය ධාතුවක් තියෙන තැනක ඒ රූපෙම කිය ඇස් ඉදිරි පිටට එනකොට ඒකේ පඨවි සත්‍යකුත් නෙමෙයි, ආපෝ සත්‍යකුත් නෙමෙයි, තේජෝ සත්‍යකුත් නෙමෙයි, වායෝ සත්‍යකුත් නෙමෙයි, අවකාශ සත්‍යකුත් නෙමෙයි. නිස්සත්තුනේ ජීවසොයි. ඒ සතර මහා ධාතු ඇසුරු කරන විඥානයේ සත්‍යකුත් නෙමෙයි. ධර්මතාවය. ඉබ්බඳු රූපයක් ඇස් ඉදිරි පිටට එනකොට ඇස් ඉදිරි පිටට හම්බෙන අරමුණක තියෙන්නේ මෙන්න අඩංගු වෙලා මෙන්න මේ ධර්මතාවය කියලා දෙන්න කෙනෙක් අපිට හිතියේ නැහැ. එතකොට අනන්ත ජාති සංසාරෙදි හුරු කළේ ඔය ඇත්ත නොදන්නා මානසික මට්ටමක් තුලම.
දැන් මේ ඇත්ත ඇති නොදකිනකොට කියලා දෙන්න කෙනෙක් නැති වෙනකොට අපි ඒකට පුද්ගලික සත්‍ය කියලා හිතනවා. අපි හිතන එකට අවිද්‍යාව ප්‍රත්‍ය වෙලා තියෙනවා. ඒ කියන්නේ අතර පංචමහා භූත බව නොදන්නාකම ප්‍රත්‍ය වෙලයි අපි හිතන්නේ කෙනෙක් කියලා. අවිද්‍යාව පත්‍ය සංඛාර. අවිද්‍යාව ප්‍රත්‍ය වීමෙන්මයි දැන් මෙහෙම කරලා කෙනෙක් කියලා අපි හිතන්නේම අවිද්‍යාව ප්‍රත්‍ය වීමෙන්මයි. ඇත්ත නොදැකීම. මොකක්ද ඇත්ත? ඌදී ඌ විදිහට නොදකිනවා. සම්මා දිට්ඨිය නැහැ. රූපේ කියන තැනක ඇසිරිට ආපු අරමුණක ඇත්ත ඇති නොදන්නාකම නිසා අපි සත්‍ය පුද්ගලික කියලා හිතනවා. සංකාරපච්චය විඥානං කියන්නේ ඊට පස්සේ ඇත්ත නොදන්නාකම් ප්‍රතිවින් පුද්ගලික කියලා රූපෙට හිතුවාම ඊට පස්සේ මේ ආරම්මණය විඥානයේ පිහිටන මේ රූපේ කෙනෙක් කියලා දැනගන්නවා. දැන් මට දැනුම තියෙන්නේම මේ රූප සතහන. අවකාශ ධාතුවේ මේ හැඩයට රාශිවල තියෙන මේ රූපමටිය කෙනෙක් කියලාමයි හිතන්නේ. එතකොට මේ රූපය අවකාශ ධාතුවේ චලනය වෙනවා. එහාට යනවා මෙහාට යනවා. දැන් ඔය අභිඥානික වාහනයක් වුණත් යන්නේ. එහෙම ගියාට පුද්ගලයෙක් යනවා නෙමෙයි. නමුත් මගේ ආරම්මණය කොහෙටලා තියෙන දැන් පුද්ගලයෙක් ඉන්නේ හින්දා පුද්ගලයා යනවා වගේ පේනවා. ඉතින් අපි හිතන්නේ හැම වෙලාවෙම දැන් අපි මේ ඇත්ත දන්නේ අපිට පුද්ගලයෙක් කියන දැනගැනිල්ල ඇති උනේ මෙහෙම නේද කියලා. දැන් නැති වුනහම අපි මොකද කරන්නේ? දැන් මේ රූප මිටිය පුද්ගලයෙක්මයි කියලා හිතාගෙන ඉන්නවා. ඉන්නකොට දැන් මේ රූප මිටිය කැඩුණු දවසට බිඳුණු දවසට විපරිණාම වෙච්ච දවසට පුද්ගලයෙක් වරනවා වගේමයි හිතෙන්නේ පෙනෙන්නේ අපිට. පුද්ගලයෙක් නැති වෙච්ච දුක් විඳින්න වෙනවා. ඔය විදිහටම පටිආපෝතේ ජීවායු කියන සතර මහා ධාතු අවකාශ ධාතු වගාගෙන තියෙන රූප මිටි ආධ්‍යාත්මික ඒද මේ ඇස ඉදිරි පිටට එනකොට අර බාහිර රූප නිමිත්තක් එනවා වගේම තමයි මේ රූපය. ඇහැට සාපේක්ෂව බාහිරම. ඒකට අවිද්‍යාව ප්‍රත්‍ය වීමෙන් මේ එතන තියෙන රූපේ ඇත්ත ස්වභාවය නොදන්නාකම ප්‍රත්‍ය වෙලා මම කියලා හිතුවා. ඊට පස්සේ ඊගා මොහොතේදී මේ ආරම්මණය විඥානයේ පිටන මේ අරමුණ මම කියලා දැනගන්නවා. දැන් රූපේ මම කියලා දැනගත්තට පස්සේ රූපයේ තියෙන තාක් මම ඉන්නවා වගේ තේරෙනවා. දැන් අරමුණේ විඥානේ පිටලා තියෙන මේ විඥානය ගැන දැනුම තියෙන මේ රූපාරම්මණය. රූපාරම්මණය කියන එක කෙලෙසියක් නෙමෙයි මහ භූත ටික නිසා හටගත්ත ආරම්මණය. ඒක හැට ගැටෙන වාරයක් ගන්න රූපාරම්මණය එනවා. නමුත් රූපාරම්මණය මේ වැරදි දැනගෙන්න තියෙනකොට හිතෙන්නේ කෙනා ඉන්නවා වගේ. කෙලෙස් ටික. දැන් අපි දන්නේ කෙලෙස් කියලා. මේ ආරම්මණය විඥානේ පිටලා තියෙන්නේ අපේ කියන එක ඒක ඇති උනේ අවිද්‍යා සංකාරය හරහා කියන එක දන්නේ නැහැ අපි. ඊට පස්සේ දැන් මේකයි තමන් වෙලා දැන්නේ. එතකොට මේ කායයට මොනවා හරි දෙයක් වුණොත් මට වුණා වගේ තැනක දුක් විඳින්න වෙනවා. එතකොට මේ සවිඥානික කයක් තමන් කියලා හෝ තව සත්‍ය පුද්ගලයෙක් කියලා පෙනෙන මේ මානසික මට්ටම ඔකට කියන පංච උපාදානස්කන්ධ දුක්ඛ. පංච උපාදානස්කන්ධ දුක. මේ ස්කන්ධ පංචකේ උපාදාන කරගෙන විඳින දුක. මම කියලා තව සත්‍ය පුද්ගලයෙක් කියලා ගන්නවා කියන්නේ අත්වාද උපාදාන. එතකොට මම තව අම්මල තාත්තල හොදුරු ඉන්නවා කියලා දකින මට්ටම තමයි පංච උපාදානස්කන්ධ දුක්ඛ. දුකට හේතුව උපාදානයි. සත්‍යයේ කැටියට දකින්නකම පුද්ගලික කැටියට දකින්නකම උපාදානයෙන් මිදුණොත් ඒ සත්‍ය පුද්ගල භාවය නිසා එන සියලු දුක් නැහැ. එතකොට යුතුයකම් නැහැ, වගකීම් නැහැ, අසාධාරණකම් නැහැ. ඕහ එකක්වත් හිටින්නේ ඉතුරු වෙන්නේ නැහැ. තමන් ඉතුරු වෙන්නේ නැති නිසා දුක එන්න තණ්හා වෙන්න කැමති වෙන කෙනා නැහැ. අරමුණ වලට කැමති වෙන්න අරමුණ එකතු කරන්න ආස හිතෙන කෙනා නැහැ. කෙනා අවලංගු වෙනවා. ඒක දුක රැස් වෙන්න එකතු වෙන්න තැනක් නැහැ, කෙනෙක් නැහැ. එතකොට එයා දන්නවා ඒ නිසා මේ රූපය උපාදාන වශයෙන් අරගෙන තියෙන තර දුක එනකොට දන්නවා. උපාදාන වශයෙන් නොගත්තොත් මේ උපාදානයේ මිදුණු දුක නැති වෙනවා කියලා දන්නවා. ඒ හින්දා ඇස්
ඉදිරි පිටේට හම්බ වෙන සවිඥානික අවිඥානික හැම රූපයකම ඇත්ත ඇති හැටි පෙන්නනවා ඒ රූපේ සත්‍යයේ පුද්ගලෙක් කෙනෙක් නිම්ම ගෙවෙන්න. උපාදානය මිදෙනකම්. සම්මාදිට්ඨිය. එතකොට දැන් අවිද්‍යාව ප්‍රත්‍ය වෙන්න දෙන්නේ ඇසිරි පිට රූපයක් වෙනකොට අවිද්‍යාව ප්‍රත්‍යයෙන් පුද්ගලික සත්‍ය කියලා හිතන්න දෙන්නේ. සම්මාදිට්ඨිය ඇත්ත ඇති හැටි දකින්න මෙතන තියෙන සය ධාතුව. සම්මා සංකප්පේ ඊට අනුව නුවණින් මෙනෙහි කරන කමක් තියෙනවා. නෙක්ඛම් සම්මා සංකප්පේ සම්මා. එතකොට සත්‍යයක් නොවන පුද්ගලික නොවන ධර්මතාවයක් නේද තියෙන්නේ කියන ටික. ඒක ඇස් ඉදිරි පිටදී තාම අපි බලවත් නැති. බොහෝ සෙයින්ම අතීතයේ විසින් තමයි අපි යට කළා තියෙන්නේ. දැක නිරුද්ධ වූ අරමුණු තමයි බොහෝ සෙයින්ම පුද්ගලයා යට කරන්නේ. ඒ නිසා සිතේ ආරක්ෂාව සිහිය පිහිටිය යුත්තේ විශේෂයෙන්ම ඉපද නිරුද්ධ වූ අතීත වූ අතීතය අනුව ගියා වූ අරමුණු වල. ඒක ඉපද නිරුද්ධ වෙනවා. නමුත් ඒ අරමුණු ටිකේ ඔය විදිහට උපාදාන වශයෙන් අසුරු කළාම තියෙන දෝෂේ තමයි පංච උපාදාන ස්කන්ධය උපචය වෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ ඒක හටගෙන නිරුද්ධ වෙනවා කියලා පේන්නේ ඇති බවට භවය හැදෙනවා. තියෙනවා වගේමයි තේරෙන්නේ. මේ තියෙනවා කියලා රූපාරම්මණය තමයි රූපාරම්මණය ඇති බවට තේරෙන කමට කියන්නේ භවය කියලා. කර්ම භවය. දැන් අපි කීයටවත් හිත පිළිගන්නේ හෝ විශ්වාස කරන්නේ දැන් ගොඩක වෙලා කියලා එහෙම ධර්මතාවයක් ශේෂයක්වත් ඉතුරු නැතුව නිරුද්ධ වෙලා කියලා කිව්වොත් පිළිගන්නේ නැහැ. නැත්නම් මොකද තියෙනවා කියන්නේ. අපිට ගියොත් ආපහු ඇහැට ඒ රූපාරම්මණය හම්බ වෙයි. නමුත් ඒක ආරණ්‍ය ගොඩක වෙලා මිනිස්සු ඉන්නවා කියන මේ කෙලස් ටික එකයි සිද්ධියක් නෙවෙයි. අපි මේ කෙලස් ටිකින් යුක්ත සංයෝජන ටිකින් අර රූපාරම්මණය අසුරු කරන්නේ. ඒ හින්දා රූපාරම්මණය නිරුද්ධ වෙනවා තේරෙන්නේ අපිට. කෙලස් ටික නැතිව රූපාරම්මණය නිරුද්ධ වෙලා අවස්ථාවටයි උපදින්නේ කියන නුවණ. ඇත්ත කෙලස් කියුණා. ඇත්ත දැක්කහම වෙන්නේ කෙලස් කියවෙන එක. කෙලස් කියුණොත් තමයි හටගත්ත දේ නැති වෙනවා කියන එක පේන්නේ. එතකම් බලන්න බෑ. එතකොට නම් හැම වෙලාවෙම අපි ඒ හින්දා කරන්න ඕන එකම එක දෙයයි. හරිහත්යේ දක්වාම සවිඥානික වස්තු ගැන විතරක්ම වග බලා ගත්තා නම් ඇති. වෙන මොකුත් නෝන්නේ. ආධ්‍යාත්මික බාහිර සිහි වෙන සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියලා හිතෙන හැම වෙලාවකම බාහිර කිසිම වෙලාවක ඇස් ඉදිරියට සත්‍යෝ ආවෙත් නැහැ එන්නෙත් නැහැ එන්නේත් නැහැ කියලා දන්නවා. හැම වෙලාවෙම උනේ මෙන්න මේකයි කියලා දන්නවා. අතීතයේදී අපි හිතමු අම්මා හිටියා තාත්තා හිටියා කියලා අපිට හිතෙනකොට ශනිකව ඒ අරමුණ අතීතයට ගිහිලා විදර්ශනා කටයුතු කරනවා. ඒකයි අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර උදාරික සුකුම හීන ප්‍රණීත දුරලම කියලා 11 පොලක්ම රූපේ දීලා තියෙන ඒ නිසායි. මේ 11 පොලේ ඕනම තැනක් අපිට කෙලස් ටික පවතින්න හේතු වෙනවා. අවිද්‍යාවට ගෝචරයි. වර්තමානයේ තියෙන රූපම ඕනේ නැහැ. ඒ කියන්නේ දැන් නැහැ. නමුත් අම්මා හිටියනේ. තාත්තා හිටියනේ කියන තැනකින් ඒද දුක එනවා. නිරුද්ධ වෙච්ච දේ දුක එනවා. අම්මා හිටියනේ. ඊටපුවම මෙහෙම උදව් කළ දෙන්නේ නැහැ කියලා දුක නැහැ. මේ දුක නැති වෙන්න ඕනේ. දුක එන්න පංච උපාදාන ස්කන්ධය තියෙන්න ඕනේ. දුක උපන්න දුක තිබුණත් දුක නැති වුණත් දුකම. එහෙනම් දුක අවලංගු කරන්න ඕන. දුක නිරුද්ධ කරන්න ඕනේ. තේරුණේ? ඒකට කරන්නේ අම්මා හිටියනේ කියලා සිහි වෙනකොටම තාම අපි අදක් වෙන නිසා සිහි වෙන්නේ අම්මමයි හිටියමයි කියලා. ඒ රූපාරම්මනේ පෙන්වනවනේ හිතට. එතකොට නෑ ඒ ශරීරය හැදිලා තියෙන කන ගුණ ආහාරයෙන් පටිආපෝති ජීවායු අවකාශ ධාතු අවරාගන් තියෙන රූප මිටි. උනන් තව ටික අපිට මේකේ සම්මෝහ ගතිය දුරු කර ගැනීම පිණිස කර්මානුරූපව පැමිණි විඥානේ ඒකයි ඇසුරු කරගෙන පැවතුණා. ඒ නිසා ඒකය කුණුනේ නෑ.
මේ මුදුමුලක් ගතිය නම් සීලී ගතිය හිත නිසා පැවතුණා ඒකයි. ඒ හිතේ පවතින චේතන නිසා ඒකයි සෙලවීමක් වුණා. මේ ඒ කයේ භෞතික තත්ත්වයට කය අසුරු කරගෙන පවතින සිතේ ක්‍රියාකාරීත්වයෙන් කය වැඩ කරන ආකාරයෙන් ටික නොදන්නාකම නිසා ඒ කයට මම පුද්ගලයෙක් කියලා හිතුවා. තන්න හොඳට තමනුයි හිතුවේ. ඒ රූපයේ ඒකට පුද්ගලයෙක් කියලා හිතුවකම දෙකම එකතු කරලා ඒ ආරම්මණය පුද්ගලයෙක් කියලා දැනගත්තා. මෙන්න මෙහෙමයි දැනගත්තේ මේ දැනගැනිල්ල ඇති උනේ මෙහෙමයි කියලා නොදන්නකම නිසාම තමන්ම රැවටිලා ඉන්නේ ඒ රූපය අම්මා කියලා හුත්තටම විස්තරෙදි කරලා පෙන්නනවා. ඌදී ඌ විදිහට ඒ කියන්නේ ඇත්තටම අපිට වෙලා තියෙන්නේ මෙහෙමමයි. කියන්නේ සත්‍ය අවබෝධයක් මේ තියෙන්නේ. ඇත්තටම ඇස් ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ මේ වගේ භෞතික ස්වභාවයෙන් යුක්ත වස්තුවක්. ඒ වස්තුව අනාත්මයි. නමුත් ඒක ආත්මයි කෙනෙක් කියන දෝෂය අපිට ඇතිදලා තියෙන්නේ ඒක තමයි බුදුරජාන් වහන්සේ පටිච්චසමුප්පාදයෙන් පෙන්නන්නේ. අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන. ඊට පස්සේ විඥාන පත්‍ය නාම රූපන් දැනගත්තට පස්සේ සිතෙන් හැම වෙලාවෙම සිතේ තියෙන නාම ධර්මයකින් අම්මා කියන රූපේ සිහි කර ඉන්නවා. විඥානය ඇතුළට පස්සේ විඥාන පත්‍ය නාම රූප. නාම රූප පත්‍ය සලආයතන. ඔන්න එහෙම නාම ධර්ම සිහි කර ඉන්නකොට ආයතන සවිඥානික කරනවා. දැන් අපි කෙනෙක් හිතේ ඉන්නේ මේ ආයතන ටිකේ සවිඥානික. සවිඥානික නිසා ආයත අරමුණු ගැටෙනවා. ඉස්සෙල්ල වැරද්දට අරමුණු හිතේ ඉන්නකොට ආයතන සවිඥානික වෙනවා. එතකොට මේ විදිහට මේ පටිච්චසමුප්පාදය ටික ගැටෙනකොට වේදනාව නිසා තණ්හාව. ඒ කියන්නේ දැන් අපිට තේරෙන්නේ අම්මව සිහි වෙනවා වගේමයි. අම්මා දකින්නවා වගේමයි. ඉතින් මොන ආදරේ සෙනෙහස කැමැත්ත කියන gati ටික එදෙනවා. දැන් අම්මමයි කියන හැඟීම එදෙනවා. එතකොට ඒ කියන්නේ අරමුණ රැවටිලා අම්මා කියලා දැනගෙන අම්මා කියලා සිහි කළා අම්මගේ රූපය හිතෙන් ස්පර්ශ කරලා අම්මගේ රූපය හිතෙන් විඳලා ඒකට තණ්හා කළා අම්මා ඉන්නවා අම්මා හිටියා කියන තැනකින් භවය හදාගෙන තමයි අවසන්. හිතියත් භවයට යයිති භවයේ තුන් කාලයක් තියෙනවා. කාම භවය අතීත අනාගත වර්තමාන කියලා. හරි. එතකොට අම්මා හිටියා ඉන්නවා ඉදි. කාම භවයේ ඇතුළත මේ කාල තුනම අයිති කාම භවයට. එතකොට භවය නැත්තම් කාලය කියන එකක් හදෙන්නේ නැහැ. භවයේ තිබුණොත් කාලය එදෙනවා. භව නිරෝධයේදී කාලය එදෙන්නේ නැහැ. අතීතයත් නැහැ අනාගතයත් නැහැ වර්තමානයේට එතකොට වර්තමානයේ කියලා එදෙන්නේ නැහැ. කාලය පනවන්න බෑ. කාලය කියන එකයි ලෝකෙට. එතකොට කාල මුක්ත ධර්මයක් නෙවෙන කියන්නේ. කාලෙක මනින්න බෑ. එතකොට ඒක අපිට තේරෙන්න අතෙන් Taman දක්ෂ වෙන්න ඕනේ සිහි වෙනකොට ඒ අරමුණ මම කෙනෙක් කියලා හිතුවට මම කෙනෙක් කියලා දැනගත්තට මම කෙනෙක් කියලා සිහි කරන්න බලන්න පුළුවන්කම තිබුණාට කලාට එතන තියෙන්නේ මෙහෙම දෙයක් නේද කියලා හැබැයි පෙන්නනවා. ලෝකයා හිතන්නේ දැක්කේ සත්‍යයක්මයි දැනගන්නේ සත්‍යයක්මයි සිහි කරන්නේ සත්‍යයක්මයි හිතියේ සත්‍යයක් නිසා කියලා හිතන්නේ. දැන් අපි දන්නවා හිතුවේ සත්‍යයක් දැනගන්නේ සත්‍යයක් සිහි කරන්නේ සත්‍යයක්. හැබැයි ඒ අවිද්‍යාව නිසා කියලා. ඒ කියන්නේ ඇසිදිරියට ආපු තැනක තියෙන ස්වභාවය නොදන්නාකම නිසායි මෙහෙම කරන්නේ කියලා. යම් වෙලාවක අවිද්‍යාවත් ඒවා ශේෂ විරාගනකොට අවිද්‍යාව ශේෂයක් තිතුනකොට නැති වුණොත් ඒ කියන්නේ පෙනෙන දේ සම්මා දිට්ඨිය හොඳට එළඹ සිටියෝ. සත්‍යයක් ගැන හිතන්නේත් නැහැ. සත්‍යයක් කියලා දැනගන්නෙත් නැහැ. සත්‍යයක් ඉන්නවා කියන අදහස පවතින්නේත් නැහැ. එතකොට මේ සත්පුද්ගල සංඥාවෙන්ම මිදෙන එක තමයි උපාදාන වශයෙන් නොගෙන මිදුණා. පංච උපාදානස්කන්ධ දුක්ඛ නැහැ. මේ ස්කන්ධ ටික උපාදාන වශයෙන් අරගෙන විඳින දුක් ටික යට විඳින්න වෙන්නේ නැහැ. ඒ රූපේ කැඩුනොත් කැඩෙන රූපේ කැඩුනා. බිඳෙන රූපේ බිඳුනා. නැසෙන රූපේ නැසෙනවා. කියන නුවණක්ම ඉතුරු වෙනවා.
ඇති වෙන හැම දෙයක්ම මේ වගේ නැති වෙනවා නේද කියලා ධර්ම සංවේගයක්ම ඇති වෙනවා මිසක ඒ සතර මහා ධාතු ඇතුළේ නෑදෑයෝ හිටියේ නෑ ඒකට නැති වෙන්නේ. පටිවිය ඇතුළේ අම්මලා හිටියේ නෑ ඒකට නැති වෙන්නේ. එයා හිතපු කෙනෙක් නැති කළා නෙමෙයි. හිතිය කියන මුලාව නැති කරපු එක විතරයි උකලේ. අවිද්‍යාව නැති කළ එක විතරයි හිතියර නැති කරන්න බෑ. පඨවි ධාතුවක අම්මගේ හැටියට ගන්න මෝඩකම නැති වුණා. ආපෝ ධාතුව අම්ම හැටියට ගත්ත මෝඩකම නැති වුණා මිසක අම්මෙක්ව නැති කරනවා හෝ පුද්ගලෙක්ව නැති කරන්න හදනව නෙමෙයි නැති කරන්න ඇති වෙලා තිබුණා. මෙයා ඇති කරන්නේ නැහැ දැන්. අවිද්‍යාවෙන් තමයි ඇති කරන්නේ. පුද්ගලික පටවිය පුද්ගලියෙක් නැති තැනක පුද්ගලියෙක් ඇති කලේ අවිද්‍යාවෙන්. මෙයා කලේ නැති කරන එක නෙමෙයි නූපදින එක. අවිද්‍යාව නැති කළාම පුද්ගලයා නූපදිනවා නොහට ගන්නවා. ජාති නිරෝධ ඉපදීම නැහැ. දැන් අම්මා තාත්තා නූපන්න නිසා මැරෙන්න කෙනෙක් නැහැ. මරුණත් නෙමෙයි මැරෙනවත් නෙමෙයි මැරෙන්නේද නැහැ. මැරෙන්නද හිටියේ නැන්නේ. අතීතයේදීත් වෙලා තිබුණේ ඕක. එතකොට මරණයෙන් පස්සේ සත්‍ය උපදිනවද නැද්ද කියලා අහන්න සත්‍ය කතාවක් නැහැ. ඒ හින්දා මේ අන්ත දෙකට යන්නේම. තපණිය සත්‍ය මරණයෙන් පස්සේ උපදිනවා කියන්නත් නෑ කියන්නත් සත්‍ය කතාව උපදින්නේ නැත්තම්. එතකොට මරණයෙන් පස්සේ යනවද නැද්ද කියන කතාවකට යන්න ඕනේ. සත්‍යයක් ඉන්නවා කියනකට තැනකටපත් වුණොත් අන්ත දෙකට වැටෙනවා. ඒ කියන්නේ ඉන්න සතාට ගති දෙක එකක් වෙන්න බෑ. එක්ක ඉන්න කෙනා මරණයෙන් පස්සේ ඉපදෙන්න ඕනේ, එක්ක උපදින්න නැති වෙන්න ඕනේ. යම් වෙලාවකදී මෙයා දන්නවා මෙහෙමයි සත්‍යය කියන එක ඉපදෙන්නේ, මෙහෙමයි සත්‍යය කියන එක නූපදින්නේ කියලා දන්නවා. ඉමස්මින් සති ඉදං හෝති මසුප්පද නෝපජ්ජති. මේ මහත් භූත ටික පිළිසිඳ නොදන්නා කම නිසා කම ඇතිතා අවිද්‍යාව පත්‍ය සංකාර සත්පුද්ගල භාවයට හිතන සංකාර පත්‍ය විඥාන හිතන තාක් සත්පුද්ගල භාවයට දැනගන්න. ඒ තාක් මේ අරමුණ සත්‍ය පුද්ගලය යන ගණිතය යනවා. ඒ පේන්නේ එහෙමමනේ. එහෙම නේද මේ අර සත්‍ය පුද්ගල කැඩිලා තියෙන කියලා දන්නවා. එතකොට අවිද්‍යාව නිරුද්ධ වුණා. කියන්නේ සතර මහා ධාතු හොඳට පිළිසින් දකින්නකම තිබ්බොත් අවිද්‍යාව නිරුද්ධ වෙනවා කියන්නේ සම්මා දිට්ඨිය ළඟ සිටින. සම්මා දිට්ඨිය සහ විඥා උපදව විඥා නිරෝධය. සම්මා දිට්ඨිය කියන්නේ මේ සතර මහ භූත ටික ඇතුළේ වූ විදිහටම දකිනවා. සම්මා දිට්ඨිය දකිනකොට අවිද්‍යාව නිරුද්ධයි. නොදන්නාකම නිරුද්ධයි. එහෙනම් සත්‍ය කියලා හිතන්නේ නැහැ. හිතන්නේ තියෙන්නේ සත්‍ය කියලා දැනගන්න විදිහකුත් නැහැ. දැනගන්නෙත් නැහැ. එතකොට සත්පුද්ගල භාවයක් ලෝකේ වෙන්නේ නැහැ. සත්පුද්ගල භාවයක් උපදින්නේ නැහැ. එතකොට සත්‍ය මරණයෙන් පස්සේ උපදීද කියලා අහන්න වෙන්නේ නැහැ, නැද්ද කියලා අහන්න වෙන්නේ නැහැ. මේ අන්ත දෙකම අතහැරන සත්පුද්ගල භාවයම මෙදෙන නිසා. ඉපදීමම නැති වෙනවා. සත්පුද්ගලයේ ඉපදීමම නැති වෙනවා. සත්පුද්ගල භාවයේ ඉපදීම ඇතිතහ කරාමසන දුක මාත්‍ර වෙන්නේ. ජාති ජරා මරණය යද්දයි. උදේ පුද්ගලයේ ඉපදුනා කියන්නේ පුද්ගලයා ඉන්නවනම් පුද්ගලයා කරේ. පුද්ගලයා මහලු වේ, පුද්ගලයා ලෙඩ වේ, පුද්ගලයාට බලි ගායිනින් දාපාස කරයි. අම්මා හිටියනම් අම්මා මල දුක විඳින්න වෙයි. ඉන්නවනම් අම්මා ඉන්නකම නිසා දුක. දැන් නැත්තම් නෑ කියලා දුකෙන් මිදෙන්න බෑ. හිටියනම් අම්මා හිටපුකම නිසා දුක. අනේ අපේ අම්මා මරුණනේ කියලා දුක් විඳින්න වෙයි. අම්මා කියන ඉපදීමට අතීතයේද අනාගතයේද වර්තමානද කතාවක් නෑ ජාතියට. ඇත්ත දැක්කේ නැත්නම් ඉපදිනවා. අම්මා ඉපදිච්ච නිසාම ඒ දුක. නූපන්න නොහටගත් අජරාමරයි. මවමල දුක, මව ලෙඩ වෙච්ච දුක හිටින්නේ. ඒ වගේම තමයි තමන් උපදවගත්ත කෙනෙක්. ඉපදිලා ඉන්නේ මම. පඨවියද මිනිසය, ආපෝද මිනිසය, තේජෝද මිනිසය, වායෝද මිනිසය, අවකාශ ධාතුද මිනිසය. මේ ශරීරය භෞතික තත්ත්වය මේක පිහිටි වටපිටාවද මිනිසය. එහෙනම් මේ කය අසුරු කරගෙන කර්මානුරූපව පැවැණි විඥානය තියෙනවා. විඥානය තියෙන්නේ කයේ පැවැත්මට. ඒ කයේ පැවැත්ම කරන සිතද මිනිසය.
එතකොට මෙන්න මේ සය ධාතු පිරිසිදු නොදන්නා කම නිසා අවිද්‍යාව නිසා දැන් මිනිස්සෙක් කියලා හිතුව මිනිස්සෙක් කියලා දැනගන්න. දැන් මිනිස්සෙක් කියලා හිතුවා. එතෙක් මෙහෙම නේද මනුස්ස සංඥාව උපන්නේ කියලා දන්නේ නැත්නම් මේ කයට හිත තබලා මේ මනුස්ස කයක් මේද මිනිස්සෙක් සත්‍ය පුද්ගලය මිනිස්සය කියලා කොහොම එකම අවිද්‍යාව ඇතුලේ තියෙන. විවහාරයෙන් විතර ඊට පස්සේ වෙනස් වෙනවා. සත්‍යය කියලා ගත්ත වෙනකොට මිනිසයා කියලා ගත්ත වෙනකොට පුද්ගලයා. විවහාර නමුත් අවිද්‍යාව ඇතුලේ නිසා ආත්ම සංඥාව යනවා සත්‍යය කිව්වොත් පුද්ගලයා කිව්වොත් මිනිසයා කිව්වොත් ආත්ම සංඥාව ඒ හැම ප්‍රඥප්තියක් එක්කම දිවෙනවා. අත්වද උපාදානෙ දිවෙනවා. අත්පුද්ගල සංඥාව උපදිනවා කියන්නේම ජාතිය. සත්පුද්ගල භාවයේ ඉපදීම මේ ඇත්ත වෙච්ච බවම දුක. දැන් මේ ඇත්ත වෙච්ච නිසා මේකට කියමු කාට හරි වාක්‍යයක් කියමු ස්වභාව ධර්ම. නමුත් ලැජ්ජ හිතනද නැද්ද? හිතන. ඒ ලැජ්ජ හිතන්නේ. මේ තව අය ඉන්න නිසා. Taman ඉන්න නිසා මට මෙහෙම වුණා මේ අනිත් අයත් ඉන්නවනේ කියන තැනක මේ එතකොට වෙන මොකුත් නෙමෙයි පුද්ගල භාවයේ ඉපදීමම තමයි දුක පිණිස පවතින්නේ නැද්ද? සත්‍ය පුද්ගල භාවයේ ඉපදීමම දුක. එතකොට සියලුම සත්‍ය පුද්ගල භාවයේ දුකෙන් මිදෙනකට තමයි අනුපාදා පරිනිර්වාණය කියලා කියන්නේ. මේ ආයතන කිසිවක් උපාදාන වශයෙන් ගන්න නැහැ. කාම උපාදානේ නැහැ කියලා කියන්නේ කිසිම ආයතනයේ කිසිම ද්‍රව්‍යයක් අරඹය මනසේ වටිනාකමක් දෙන්නේ. ඒ වස්තු දකිනකොට මනසේ පියල් 5000ක් ලක්ෂයක් නැත්තම් අපි කියමු දියමන්තියක් කියනකොට අපිට මහා වටිනාකමක් දැනෙන්නේ නැහැ. කඩදාසියක් දැක්කත් එකයි දියමන්තියක් දැක්කත් එකයි රූප සටහනක් මිසක වටිනාකම මනසේ යෙදෙන ගතිය ගෙවි. ඒකද කියන කාම උපාදාන හිත මිදෙනවා. ඊගාවට දිගින් දිගට කුසල කරමින් ආපු යන සත්‍යෝ ඉන්නවා කියලා මේ සවිඥානික වස්තු අරබිය දිට්ඨිගතියක් හිතේ තිබුණා නම් ඒක නෑ ඒකෙන් හිත මිදෙනවා. ඊගාවට මේ සවිඥානික වස්තු සත්පුද්ගල හැඟීමකින් දකින කමක් තියෙනවා. ඒ සත්පුද්ගල හැඟීමෙන් දකින කමෙන් හිත මිදෙනවා. ඒක අර්ථවත් පදයක්. එතකොට භ්‍රමචර්යාව සඳහා දුකෙන් ඈතර වීම සඳහා ප්‍රතිපදාවල් හොයන කමක් තියෙන ඒකින් හිත මිදිලා. සීලපත කරා. එතකොට මේ ලෝකේ ඇලෙන්න බැඳෙන්න ගැටෙන්න මේ අරමුණක කිසිමම සටහනක් එයාගේ නැහැ. ස්පර්ශ ආයතන හයක කිසිදු නෑදෑකමක් නැහැ. කිසිදු ගනුදෙනුවක් නැහැ. ස්පර්ශ ආයතන හයේ සැබෑම தත්ත්වය තමයි අනිමිත්ත ස්වභාවය. නිමිති මුකුත්ම ගන්න නොහැකි ස්වභාවය. ස්පර්ශ ආයතන හයේ සැබෑම ස්වභාවය තමයි ශූන්‍යත ස්වභාවය. සත්පුද්ගල ආත්මවාන්තර ශූන්‍යතාවය. ස්පර්ශ ආයතන හයේ සැබෑම தත්ත්වය තමයි අපනිහිත ස්වභාවය. ප්‍රාර්ථනා කටයුතු කිසිදු වටිනා වස්තුවක් ඔය තුල නැතිකම. අපහිත ස්වභාවය. ඔය නිවන හඳුන්වන වචන තුන මේ පෙනෙන රූපායතනේ අනිත්‍ය වශයෙන් බැලුවොත් පෙනෙන ඇහෙන ආයතන හය පැත්තේ අනිමිත්ත ලක්ෂණ එළඹ සිටිනවා. එතකොට තමන්ගේ මනසේ තියෙන සියලුම කෙලෙස් ගහලා මේ රාග දේශ මොහ කෙලෙස් ගෙවිලා යනවා. අනිමිත්ත ස්වභාවයේ දැකලා රාග දේශ මොහ කියන කෙලෙස් තුන්ගෙන් මිදුණාම ඒ මිදීම හඳුන්වන අනිමිත්ත චේතෝ විමුක්තිය කියන්නේ. මේ ස්පර්ශ ආයතන හයේ ඔය අපි දැන් අපි බොහෝ වෙලාවට බලන්නේ ශුන්‍යතාවය. මම බලන්නේ ශුන්‍යතාවය නිසා මට ඕක තමයි ගොඩක් ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ අවකාශ විඥාන කියලා සත්පුද්ගල වායන්තර ශුන්‍යතාවයක් නේද තියෙන්නේ කියලා බලන්නේ. ශුන්‍යත දැන් ඒ කියන්නේ අනාත්ම ස්වභාවය පෙන්වන්නේ. බලන්නේ අනාත්මයට. අනාත්මයට බලනකොට සත්පුද්ගල භාවයෙන් තොර ශුන්‍යත දර්ශනයක් එළඹ සිටින ස්පර්ශ ආයතන හයේ. ඒ ශුන්‍යත භාවය දැකලා සත්‍ය පුද්ගලෝ ආත්මය කියන කෙලෙස් ටික ගෙවිලා යනවා. ඒක කියන ශුන්‍යත චේතෝ විමුක්තිය.
ඊට පස්සේ මේ පේන ආයතනවල කුමන හෝ රූපයකට හිත බැඳුණු ජරා මරණ දුක ගෙනත් දෙනවාමයි. හරියට අපිව පෝරකයට දක්වන්න ඉන්න වදකෙක් වගේ මේ රූපාරම්මණය කියලා කියන්නේ රාග දේශ මොහ ඇති කළ සසර ජරා මරණ දුකට ගෙනියන්න තියෙන වස්තු නේද කියලා මේ හැම රූපයක්ම ස්පර්ශ ආයතන හයම දුක්ඛ සංඥාවෙන් අපිට බැලුවොත් මේ කිසිදු නූල් පොටක දෙයක්වත් නැහැ අපේ හිත පිණිසේ ඇවිල්ලා. ඉන්දිකටක් නේද කියලා හිත මෙහෙම නැඹුරු කළ පමණකින් විඥානේ පිටනවා. ප්‍රතිසංයුක්තය යන්න පුළුවන්. ඒද ඒ වගේ තැනකට ඉඳලා විඥානයේ පිහිටවල සසරට ගෙනියවන්න පුළුවන් අරමුණේ මේ තියෙන ස්පර්ශ ආයතන ආයේ හරියට වදකෙක් උකට සුත්සත් මල්ලංග දේව තමයි කියන්නේ දාන්නේ. කියන්නේ බලිසකෝපම සූත්‍රය කියලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දෙනක්ම ඡායමේ වික්‍රේ බලිසිකා ලෝකස්මින් අනයාය සත්තානං ව්‍යාපාදාය ආනින මහණෙනි මේ ලෝකේ සත්‍යයට දුක් පිණිස රාමෙන්ට අතිශය පීඩා පිණිස පවතින බිලීකුකු හයක් තියෙනවා ලෝකේ කියලා. මොකද රූපේ සද්දේ ගන්ධේ රසේ පොට්ටබ්බේ ධම්ම මේක බිලීකුකු හය. හැබැයි බිලීකුක්ක නිකම්ම තිබ්බට ගිලින්නේ නැහනේ. ඒකට පරමයක තමුල්ල තිබුණ ගිලින්නේ. ඒ වගේ රූප ආයතනේ මේ දුව පුතහ රත්තරන් රිදී කියලා මේ රූප ආයතනයේට අභිදේපනය කළාට පස්සේ ගිලින්නේ. ගිල්ලොත් අමාර ගන්න බෑ. අහු වෙනවා. ඒ නිබිලි කට්ටනේ ගිල්ලේ පණුව ගිල්ලනවා කියන සංඥාවේ. ඒ වගේ දරුවා කියන අදහසින් කැමති වුණේ රූපෙට. පටිඝා තේජෝ වායෝ කියන අවකාශ ධාතු හොරගෙන තියෙන රූප නිමිත්තට ඒ ඇත්ත නොදන්නාකම නිසා මම දරුවා කියලා ආශා කරලා බඳා ගන්න රැකගෙන තියෙන අන්තිමට මගේ හිතේ තියෙන දරුවා කියලා නමුත් අල්ලගෙන ඉන්නේ මොකද? රූපේ නම් මම ගිරලා තියෙන්නේ. බිලිකොක් ඒ වගේ මේ වදක සංඥාවේ දුක්ඛ සංඥා පංච උපාදාන ස්කන්ධය කියන උපාදානෙ නෙමෙයි උපාදානයේ ගැන පතිත වෙන ස්කන්ධ ටික වදකාර්ථේ පංච උපාදාන ස්කන්ධේ දුක්ඛාර්ථේ සත්‍යාර්ථේ පීඩාර්ථේ කෙනෙක් බැලුවා දුක්ඛානුපස්සන එයාට ඊළඟ සින්න අපනිහිත බව ප්‍රාර්ථනා කරන්න හිත නැමෙන්නේ මේ එක ආයතනයක්වත්. ඒ අපනිහිත බව දැකලා හිතේ තියෙන කෙලෙස් ආශ්‍රව සම්පූර්ණ මිදෙනවා. ඒකද කියනවා අපනිහිත චේතය. එතකොට ශුන්‍යත අනිමිත්ත අපනිහිත කියන තුන් ආකාරයේ ක්‍රියාකාරයක් දැකලා හරි කෙලෙතුන්ගේ හිත මිදුණා නම් සාක්ෂාත් වෙලා තියෙන අජරාමර බව. ඒ සත්පුද්ගල භාවයෙන් ජරාමර දුක නැති විදිහට වෙන්නේ. අද ලෝකේ දන්නේ සම්මාදිට්ඨිය පනවන්නේ කොතනින්ද? ශුන්‍යත අනිමිත්ත චේතු විමුක්තිය පනවන්නේ කොතනින්ද? නිවන පනවන්නේ කොතින්ද කියලාවත් දන්නේ නැහැ. තවෝකේ වුණේ ඉගෙන ගත යුතු හරි බෝධියදී ලෝකෝත්තර සම්මාදිට්ඨිය කොහොමද මාර්ග සම්මාදිට්ඨිය කියලා තියෙනවා, ඵලයේ සම්මාදිට්ඨිය කියලා තියෙනවා. මාර්ග සම්මාදිට්ඨියේ ලක්ෂණය මොකද්ද? ඵලයේ සම්මාදිට්ඨියේ ලක්ෂණය ඵලයේ සම්මාදිට්ඨියේ ලක්ෂණය මොකද්ද කියලා මේවා අනිවාර්යෙන් ඉගෙන ගන්න ඕනේ අපි. අනිවාර්යයෙන් කියලා දෙන්න. නමුත් හොඳට තේරුම් ගන්නට ඕනේ ස්පර්ශ ආයතන 6 ඒ කියන්නේ ස්පර්ශ ආයතන 6 ගත්තාම ඇහැ චක්කු විඥාන චක්කු සම්පස්සේ මුපන් ධර්මතා ටික අපිට හම්බ වෙන ඒක රූපේ පෙන්වනවා කියන එකට වැය වෙනවා. රූපේ විතරයි අපිට හම්බ වෙන්නේ. රූප ශබ්ද ගන්ධ ටික සිහි කරගත්තාම ඇති ස්පර්ශ ආයතන 6 කියනකොට. යම් වෙලාවක පෙන්වන රූපයේ නිත්‍ය වශයෙන් හෝ සැප වශයෙන් හෝ ආත්ම වශයෙන් දකිත එකල්ලි එයා ඇහැ චක්කු විඥානය චක්කු සම්පස්සේ ඒ උපන සියලුම ධර්මත් නිත්‍ය වශයෙන් සැප වශයෙන් ආත්ම වශයෙන් දකින්නවා යන ගණිත ගිහිල්ලා තියෙනවා. පෙනෙන රූපේ යම් වෙලාවක අනාත්ම විදිහට බලයිද එකල්හි ඇහැ චක්කු විඥානය චක්කු සම්පස්සේ තියනෝගේ සියලුම නාම ධර්මත්
අනාත්මය අනුව බලනවා යන ගණිතය ගිහිලා තියෙනවා. ඒ හින්දා තමන්ට ප්‍රකට නොමුතනකට ප්‍රකට නොමුතන කෙලෙස් අයින් කරන දඟලන්න ඕනේ. ඒක කෙලෙසක් නැහැ. අපිට ප්‍රකට දැන දැන් ඇහැට පෙනෙන රූපෙත් නම් මට බැඳිලා තියෙනවා. පෙනෙන රූපය අයින් කරනකොට ඒක රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා කියලා තණ්හාව නියෝජනය වෙන්නේ ඔය ආයතන අය විතරක් පෙන්වන්නේ. අනිත් ඒවා තණ්හාව නියෝජනය වෙනවා පෙන්වන්නේ නැතුව මෙතන විතරක් පෙන්වන්නේ මේ ටික නියෝජනය වෙලා රූපයක් වෙනකොට ඒ රූපය අනවබෝධයටයි තණ්හා කරන්නේ. එතකොට ස්පර්ශ ආයතන 6 යම් දවසක සතුරු අර්ථේ, වදකාර්ථේ, පීඩාර්ථේ, දුක්ඛාර්ථේ, පසමිතුරු අර්ථයෙන් යම් දවසක දැක්කොත් තමයි මේ භවෙන් මිදෙන්නේ. එහෙම බලන්න තමයි මෙතනදී එක තැනකට එන්නේ. මේ ස්පර්ශ ආයතන 6 අනිත්‍ය වශයෙන් හෝ දුක් වශයෙන් හෝ අනාත්ම වශයෙන් හෝ කොතනකින් බැලුවත් එන්නේ එක තැනකට. අත නිබ්බති දුකේ. මේ දුකේ කලකිරනවා කියන එක තැනකට එන්නේ. එතන පස්සේ ප්‍රතිපදාව වෙනවා. එකම වෙන්නේ. ඒ නිසා දැන් මට ගොඩාක්ම හුරු අනාත්මයට බලලා. ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු සතර ගත්තාම පහත් පුද්ගලෙ නෙවෙයි. මිනිසෙක්ව දෙවියෙක්ව බ්‍රහ්මයෙක්ව මනින්නත් බෑ. ඒකේ බහලා තියෙන අවකාශයේ මනින්නත් බෑ. ඒ සතර මහා ධාතු කය අසුරු කරගෙන පවතන විඥානය කර්මානුරූප ප්‍රතිසන්දි වශයෙන් පැමිණ සිට මේ කය වර්ධනයට පැමිණලා මිසක ඒක ප්‍රත්‍ය පුද්ගලෙක් කියලා පනවන්න බෑ. සය ධාතුවක් තියෙන පුරුෂ පුද්ගලෙක් කියලා ධාතු විභාග සූත්‍රය පෙන්නන්නේ. එතකොට එහෙම හිත දැබුවාම හොඳට තේරෙනවා එහෙනම් පුද්ගලයා කියලා හිතන ගතිය තියෙන මනස නේද කියලා. හොඳට මේ කෙලෙස් ඒකල අල්ලගන්න පුළුවන්කම එනවා මට. එතකොට බැහැලෙන්නේ හිත ඉවතර කෙනෙක් කියලා. මෙනෙහි නොකොලොත් මෙනෙහි කළ නොපෙන්වොත් අර රූපമിതി කෙනා කියන තැනකම හිත සාධාරණය කරගෙන ඉන්නවා. ඊගාට ඒක ඇත්ත කරගෙන හිතනවා දැන් ඉන්න කෙනා ගැන. හොඳට හිතනවා නරකට හිතනවා. නමුත් ඒක සම්මත සත්‍යයේ ස්වභාවය පේන්න තියෙනවා. විමසුව තතර ධර්මයි. පරමාර්ථ සත්‍යයේ ස්වභාවය පේන්නේ නැහැ. විමසනකොට මතුවේ. ඒ සත්‍ය පුද්ගලයෙක් කියලා පේන්න තියෙනවා. ගන්න රූපකය විමසීමකට ලක් කළොත් ඒ ඉන්නව සත්‍ය පුද්ගලයෙක් කියප අදහස නැතුව පරමාර්ථ සත්‍ය සත්පුද්ගල නොවන ලක්ෂණේ පේන්නේ නැහැ. හැබැයි විමසීමකට ලක් කළොත් මතුවලා ඉන්නවා. ඒ වගේ මේ පරමාර්ථමය ස්වභාවය දකින්න රූපේ පෙන්වන එකටයි විදර්ශනා කියලා කියන්නේ. වෙන අමුතු විදර්ශනා කියලා එකක් නැහැ. ওই චතුරාර්ය සත්‍යම එයා එහෙම මෙනෙහි කරන්නෙම චතුරාර්ය සත්‍ය දන්න නිසා. මේ රූපമിതിය පුද්ගලික හැටියට ගන්නතක් ජරා මරණ දුක විඳින්න වෙනවමයි කියලා දන්නවා. දුකට හේතුව මේ රූපമിതിය පුද්ගලික හැටියට පෙනෙන කම. මේ පෙනීමේ දෝෂය කියලා දන්නවා. මේ ඇහැ පිළිසිදු වුණා. මේ පෙනීම මේ වැරදි දැක්ම අතහැරුණා. මේ දුක විඳින්න වෙන්නේ නැහැ කියලා දන්නවා. ඒ නිසා සම්මාදිට්ඨි ඇත්ත කිහිපය බලනවා. ඊට පස්සේ ඇත්ත කිහිපය බලනවා කියන තැනකට ඇයි ඇත්ත කිහිපය බලන්නේ? මෙහෙම බලනකොට රූපේ සත්‍ය පුද්ගලෙක් කියන දැක්ම ගෙවෙනවා. ඇයි සත්‍ය පුද්ගලෙක් කියන දැක්ම ගෙවල් ගන්න? එතකොට මේ රූපේ සත්‍ය පුද්ගලයා වෙලා ආපු දුක විඳින්න වෙන්නේ නැහැ. දුක මෙතන. කියලා අනිත්‍යයට ආපහු ඒ නිසා ඉඳ ලැබෙන වාරයක් ගානේ දෙන්නම එපා. තමන්ගේ පැත්තෙන් ඉඳලා බාහිර පැත්තට නැඹුරුලා සත්පුද්ගල කතාවල් කියන්න දෙන්නම එපා. හිතට අහන්න දෙන්නම එපා. ඒකයි ඉන්ද්‍රිය සංවරයම හරියට වටිනවා කියලා කියන දැන් ටීවී එකක් මොන හරි දෙයක් බලුවොත් බලන්න අපිට සත්පුද්ගල නොවන ඒ චිත්‍රයේ කෙනෙක් කියන තැනකින් හිත නැඹුරු කළාමනේ අපි ඇසුරු කරන්න වෙන්නේ. ඊට පස්සේ ඒ හොරුව මේ සවිඥානික වස්තු කෙරේ නිරායයෙන් වෙනවා. ඉන්ද්‍රිය සංවරය අවශ්‍යයි කියන්නේ. බැරි වෙලා එහෙම අනවශ්‍ය විතර්කයෙන් උපන්නන කියන සිතුවිලි සංසිඳන පැත්තට වේගෙන් නැඹුරු වෙනවා. දැන්
අලුතෙන් විතර්ක නෑ මම අලුතෙන් විතර්ක ටිකක් දැම්මම දැන් ඒ ටික දෝතර කරන්න වෙලා හින්දා තියෙන එක හින්දින්න කල නෑ අලුතෙන් ටිකක් ගොඩ ගහලා අපිට තියෙන මේකේ තියෙන ටිකේ දිහට ඇදලා දාන්න වෙලාවක් නෑ අලුතෙන් අරගෙන අපි ගොඩ ගහනකොට හැම වෙලාවෙම අලුතෙන් ස්ටෝරේට දාපු ටික අයින් කරනවා මිසක අර ලිංග හිනවා වගේ උත්තර වතුර ගා උන උල්පතක ඉහලා ඉන්නේ අපි හිත එහෙම කියලා නතර කළාම ආයෙත් පහුවදා අර ඉහපු ටික නේද අර අඩිය ඉතුරුම වෙනවා හැමදාම ඒ වගේ එකක් තමයි අපි මේ කරන්නේ මොනවාට උත්සාහයෙන් දවස් ගානක් භවනා කරනවා කෙලෙස් අඩු වෙනවා ඊට පස්සේ ආයෙ ඔන්න චිත්‍ර කතා ටිකක් බලලා රේඩියෝකින් නියුව ටිකක් අහලා සින්දු ටිකක් අහලා ආයෙත් ටිකක් ආයෙ ගොඩ ගහගත්තට පස්සේ ඊක දවසේ ආයෙත් අර ටිකම අදිනවා ඇදලා දානවා අඩියේ එහෙමම ඉතුරු බැලුවා අපි ටිකක් හිස් කරද්දී ඉන්ද්‍රිය සංවරයෙන් කරන්නේ අලුතෙන් කුණු පතව ගන්න නැහැ මේකට එහෙම වුණාම අඩිය තියෙන ඒවා ටික වැටිලා එනවා යට ගැඹුරට හැරෙනවා ඒක මේ තමත් එක්ක ඉන්ද්‍රිය සංවරය වගේ උපකාරක ධර්මات ඒකට ටික හරි අවශ්‍යයි තේරුණාද ඕක එක පරියායන්ගෙන් තමන් දක්ෂ වෙන කිසිම වෙලාවක කෙල දහම චුට්ටක්වත් අක්ෂර මාත්‍රයකට මාර්ග කරගන්න. හොඳට සූත්‍ර බලන්න ඔය පරියායන් ඕන තරම් තියෙනවා. එක සූත්‍රයක් කියන්නේ මුළු පිටකෙම ධර්ම දේශනා කළ හැකියි. මහණේ ඇහෙන්නේ අනිත්‍යද. යමක් අනිත්‍ය නම් දුකද සැපද? යමක් දුක නම් මම හෝ මගේ හෝ මගේ ආත්මය හැටියට ගන්න සුදුසුද? කියම කියන්නේ එතකොට කියනවා මේ ඇහැ කන දිවනාසේ ශරීරය කියන එකේ අනාත්ම ස්වභාවය පෙන්වන්නයි භාගතුන් වහන්සේ කියන්නේ. මේක මම මගේ කියලා අරගෙන දුක් විඳින්න එපා කියන එකයි මේ කියන්නේ. මේකෙන් අන්තිමට මේ පෙන්වන්නේ ඒකයි කියන එක එන උත්තරේ. ඊගොතම තියෙන සූත්‍රවල බලලා ඕන තරම් බන්න කියන්න පුළුවන්. මූලික හරය තේරුණාම චතුරාර්ය සත්‍ය හරියට පෙළ දහමට එකඟව ආවම පෙළ චුට්ටක් පරස්පර නැහැ. ඔකේ දන්නේ නැති වුණාම වෙන්නේ තමන් දන්න අර්ථයක් ගැට ගහ ගන්න පුළුවන් සූත්‍ර හරි අනිත්‍යව බවුණු මත වෙනවා ලෝකෙට. තමන්ට මොනවා හරි අර්ථයක් ගැට ගහ ගන්න පුළුවන් නිසා මේක හරි. තමන්ගේ දෘෂ්ටියට අර්ථයක් ගන්න බැරි ඒවා තියෙනවනේ. ඒකෝට කියන්නේ මේ පිටක වෙනස් කරලා. මේක බුදු සම්ප්‍රදාය කරලා නැත්නම් මේව බවුණු මත. අපිට තමන්ගේ නොහැකියාව තමන් දකින්න ඕනේ. අලුතින් සාධාරණයක් කරන්න පුළුවන් වෙයිද කියලා. අනිත් හරියට වග බලා ගන්නවා හැම තැනකදීම පෞද්ගලික කාර්යයක් බහලා නැතුව ඒතර එහෙම ගන්නෙම නැහැ ජීවිතේට. බැරි වෙලා පෞද්ගලික අදහසක් හිතුවක් කියනවා නම් මේක මට හිතෙන හැටි කියලා මම වෙනම කියනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ශාසනයේ පරියප්තියකට අර්ථයක් දෙනවා කියන එක දෙසි නෑ. ඒකම ඒ විතර වෛවිතු තව කාරණාවක් නෑ. අතර කියන එක මොනතරම් භයානකද කියලා තේරෙනවා. අකුසල අන්තිම දුස්සීලමයි කියන දුස්සීල වැඩක් කළොත් මම ඒ හේතෙන් මාව අපායට යයි මිසක තව කෙනෙක් අපායට යන්නේ නැහැ. නමුත් මම ධර්මයේ වර්ධව කිව්වා. මහත් අපායට යනවා ඒ වචනේ අනුමෝදන් වෙච්ච මිනිහත් අපායට යනවා. මේ ධර්මයේ වර්ධව කියන එක තරම් අසත්පුරුෂකමක් තව නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්නේ මහන්නේ විනය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් ප්‍රශ්නයක් නෙමෙයි. විනය අඩුපාඩුවක් තියෙනවා නම් ඒක ඒ පුද්ගලයා විතරයි ඒකේ වගකීම දරන්නේ. නමුත් මාර්ගය පිළිබඳ ප්‍රශ්නයක් තිබුණොත් තමයි දෙවි මිනිසුන් සහිත ලෝකයට පාඩු වෙන්නේ. කියන්නේ විනය ප්‍රඥාත්‍යක් පිළිබඳ ප්‍රශ්නයක් තිබුණොත් ඒක සමහර විට ඒ කෙනා හෝ දෙන්නගේ ජීවිතේ විතරයි ඒක බලපාන. සිල්වත්කම මත. නමුත් ධර්ම විනය දෙක වර්ධවා කිව්වොත් ඒ හේතුවෙන් තමනුත් නැතනවා තව බොහෝ දෙනෙක්ගේ වචනේ අනුමෝදන් වෙලා සමහර විට කෝපුසිය ගානක් මේ අපපුස්ත වැට යනවා.
අවුරුදු ගානක් සත්‍යයන්ගේ අර්ථය නැසුව වෙනවා. ඒ විතර අහිතවත්තු එකට කියන්නේ අසත්පුරුෂතර කියලා. සත්පුරුෂතර අසත්පුරුෂතර කියලා දෙකක් තියෙනවා. ඒ කියන්නේ තමයි යහපත් දේ කරනවා නම් එයාට කියන සත්පුරුෂයා කියලා. තමයි යහපත් දේ කරන ගමන් අනිත් කෙනාවත් යහපත් දේ සමාදන් කරවන කෙනා සත්පුරුෂයාට වඩා වැඩි සත්පුරුෂයි. ඒ දෙයට කියන සත්පුරුෂතර කියලා. තමන් අවඩක් අකුසලයක් කරනවා නම් ඒකට කියනවා අසත්පුරුෂය කියලා. අනිත් කෙනාවත් ඒ අවඩට සමාදන් කරනකොට අසත්පුරුෂයට වැඩි අසත්පුරුෂය. එයාට කියනවා අසත්පුරුෂතර කියලා. එතකොට අධර්මයෙන් බණ කිව්වහම වෙන්නේ අසත්පුරුෂතර කියලා. එයා අපායට යන්නේ නිකන් නෙමෙයි. අහිංසක ජීවිත ලක්ෂ ගණන් කෝටි ගණනක් ඇදගෙන අපායට යනවා. කල්ප ගණන් දුක් විඳලා මේ ලෝකේ පහළ වෙච්ච දුක්පාද කාලයක් මනුෂ්‍ය ජීවිතයේ සත්‍යර්මයේ තියෙන වටපිටාවක් තියෙන මේ මිනිස්සුන්ගේ ෂණ සම්පත්තියත් නැසලා තමන් අපායට යන්නේ. ඒක තේරෙන්නේ විද්‍යාවෙන් වුණු මනසකට. එයා ඒ අවිද්‍යාව කොච්චර බලවත්ද කියනවා නම් ඒ වචන ටිකම කිය ඒක කියන්නේ. ඒකයි මේ සසර ඊගාට තියෙන බය භයානක. මේක මේ හැම එකකම පෙන්නේ අවිද්‍යාව මෙච්චර බලවත් මේ සසර මෙච්චර අන්ධකාරය. ත්‍රිලක්ෂණය අවබෝධ කරගන්න බැරි වුණා කියලා කියන්නේ ස්පර්ශ ආයතන හයේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය. තමයි අවබෝධ කරගන්න බැරි වෙලා තියෙන්නේ. මොකද අපේ මනසින් වැහිලා ඒක තියෙන්නේ. අපේ මනසේ තියෙන්නේ නිට්ටයයි සැපයි ආත්මයි කියලා. අපේ මනසින් වහගෙන තියෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ. ඒ රූපේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්මතාවය. ඒ රූපය හැබැයි අපේ මනසේ තියෙන රූපේ නිට්ටය දෙයක් සැප දෙයක් ආත්ම දෙයක් කියලා. එහෙමයි අපි ඒ දිහා බලාගෙන ඉන්නේ. එතකොට මේ රැස්මක් තුලින් අපි පරිහරණය කරන්නේ. අපි නිට්ටය රූපයකයි ගනුදෙනු කරන්නේ. තියෙන රූපයක නෙමෙයි අපි හදාගත්ත රූපේ. සැප වූ ආත්ම වූ වස්තුවක් එක්කයි අපි ගනුදෙනු කරන්නේ. අර මං කිය අපිම කැටයන් කරලා ඉවරලා අපිම ෆොටෝ ගන්න එකක් නේ කරන්නේ. ඊට පස්සේ රූපී අනිත්‍ය ස්වභාවය දුක් ස්වභාවය අනාත්ම ස්වභාවය වැහිලා ලෝකෙට. ඉපදෙන්නෙම රූපේ නිට්ටය සැපයි ආත්මයි කියන තැනින් පවතින්නෙම නිට්ටය සැපයි ආත්මයි කියන තැනින් මැරෙන්නෙම නිට්ටය සැපයි ආත්මයි කියන තැනින් ඒක වැරදි කියලා ලෝකේ දන්නේ නැහැ. ඔකට කියනවා අවිද්‍යාව නැමැති කෝෂය කියලා. අවිද්‍යාව නැමැති විතර කටු ඇතුළේ ඉන්නේ. ඒ බඳු ලෝකෙට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා ඇවිල්ලා අනිත්‍ය දුක්ඛ අනාත්ම නෑ. මේ ස්පර්ශ ආයතන හයේ ඇත්ත අනිත්‍ය වූ දුක්ඛ අනාත්ම දෙයක්. ඒ ඇත්ත නොදන්නා කම නිසා නිත්‍ය සැපයි ආත්මයි කියන සංඥාවක් උඹලා හදාගෙන උඹලා බලලා උඹලා ඇසුරු කළාට ඔතන තියෙන්නේ මෙහෙම නැත්තම් ඒ නිසා ඒ අනිත්‍ය වූ දුක්ඛ ස්වභාවයේ පහුරු ගාලා පෙන්න නිත්‍ය සැපයි ආත්මයි කියන කෙලෙසේ මනසෙන් අයින් කරගන්න කියලා තාපතික තමයි කෙටි ක්‍රමයක් කියන්නේ. ඔච්චරයි. යම් වෙලාවක ස්පර්ශ ආයතන හයේ තියෙන අනිත්‍ය හෝ දුක්ඛ හෝ අනාත්ම ස්වභාවය දැක්කම එයා ත්‍රිලක්ෂණ අවබෝධ කරගත්ත කෙනාගේ රහත් වෙච්ච කෙනා. ඒ අනිත්‍ය වූ දුක්ඛ අනාත්ම ස්වභාවය අවබෝධ වුණා නම් මේ නිත්‍ය සැප ආත්මය කියන කෙලෙසේ සම්පූර්ණ ගෙවෙනවා. එතකොට නිත්‍ය සැප ආත්ම උදේ විනාශ වීම නිසා එන ජරා මරණ දුකෙන් මිදිලා. නිත්‍ය තියෙන වස්තු නැති වෙච්ච නිසා තියෙන සැපේ නැති වෙච්ච නිසා ආත්මීය වස්තු නැති වෙච්ච නිසා එන දුකෙන් මිදෙනවා. මේ පිටියෙන් ගත්තම ඔච්චරයි. ඕක තේරුම් ගන්න බැරුව අපි පටලගෙන ඉන්නේ මේ ඔක්කොම. අපි නිත්‍ය සංඥාව ඇතුලේ අනිත්‍යයක් මෙනෙහි කරනවා. දුක්ඛ සංඥාව ඇතුලේ සැප සංඥාව ඇතුලේ දුකක් හිතනවා. ආත්ම සංඥාව ඇතුලේ අනාත්මයක් හිතනවා. ඒ කියන්නේ අනේ ඉතින් අම්මා කියන තැනක තියෙන කෙස්ලොම්ගේ දත්නේ කියලා බලනවා. අනේ ඉතින් අම්මා වුණත් මැරිලා යනවනේ කියලා. ඒ කියන්නේ අපි අපේ කෝණේ මේ කෙලෙසේ සීතක පිටු නොවන දර්ශනයකට එන්නේ නැහැ. එහෙනම් කියන එක තමයි. ඒකයි ප්‍රතිපදාවක් තියෙන්නේ. දැන් පිටත් එහෙම මුලදී කොච්චර බණ කිව්වත් හිතුවත් එහෙම
නමුත් ඒ එක්කම මෙයා අනිත් පැත්තට හිතනවා වගේ වීර්යය කියන්නේ එහෙම. ඔබ ඔහොම හිතපන් මම හිතන්නේ මෙහෙම. ඒ කියන්නේ ඇත්ත මේක. අනන්ත සංසාරික ස්පර්ශ ආයතන හය පැත්තේ නිත්‍ය සැපේ ආත්මය කියලා හිතපු හුරුව. ඔබ කොච්චර හිතුවත් බුදුහාමුදුරගේ වචන මට විශ්වාසයි. බුදුහාමුදුර දේශනා කළ අනිත්‍ය දුක අනාත්මයි. බුදුහාමුදුරගේ වචනේ ඕනේ ඇස් ඇරලා බලපන් කියලා තමන්ට පෙන්වන මේ රූපේ. කොහොම පෙන්න තරංගෙ තමයි තියෙන්නේ ටික කාලයකට. රූපේ තියෙන්නේ විශේෂයෙන් කරන්න වෙන ටික කාලයක් හිත වඩ කරනකොට හැමදාම ඕනේ. පිළිගන්න දවසක් තියෙන්නේ. එදාට මේ වෙහෙස නැහැ. ලෝකේ දුකයි. දුක ලෝකෙ මිදෙන්න යන මුල් අඩිතාලවත් දුකයි. එහෙසකින් තමයි කරන්න වෙන්නේ. හැබැයි හැමදාම දුකයි. ඒ දුක් විඳපේකට පොලියත් එක්කම ජීවිතේ සැපසෙන ඉතිල්ල ගෙනත් දෙන්න දවසක් තියෙන්නේ. ජීවිතේ මේක කැටෙන ගැහෙන යෙතෙන කෙනා ජීවිතේ අන්තිම මොහොතේ සැනසෙල්ලකටපත් වෙනවා. ඒක මෙහා මොකද ලෝක තුල දුක ඇතුලේ යන්න තැනක් නෑ මොමනේ. මේ ආයතන ටික සුගතිගාමී මට්ටමක කෙලෙස් ඉදලා මෙච්චර දුක දැනෙනවා. සීන ධාතු විඥානයේ පිහිටපු දවසට විඥානවාදී හතරපායක විඥානයේ පිහිටන එක තමයි සීන ධාතු විඥානයේ පිහිටන්නේ. ඉබඳු තැනක විඥානයේ පිහිටියම එදාට එන අරමුණු වල මේ වගේම කෙලෙස් ඒකට බැසගත්තාම ඇත්තම වුණාම විදිහට වෙන දුක කොහොමද? මේ අවුරුදු 100ක් ගෙවා ගන්න බැරුව ඉන්නවනම් අරගේ කෝටි ප්‍රකෝටි ගණන් සමහරට මනුස්ස ලෝකයේ අවුරුදු දහස් ගණනක් එක දවසක් ඒ සංජීව සංඝාතයේ දහස් ගණනකට දෙන්න එක දවසක්. ඒක දවස් එච්චර දිගයි. ඒ වගේ අවුරුදු අල්ප කෝටි ගණනක්. එතකොට හිතන්නකො කොහොමද කියලා ඉන්නේ. සතර අපායේ දුරු ඉතින් දැන් මේ ලැබිලා තියෙන මොනතරම් භාග්‍යයක් මනුස්සයෙක් වීම. කෙනෙක් මනුස්සා උපන්න දවසේ ඉඳන් අතපය හතරම කොර වෙලා Tamange මල මුත්‍ර ගොඩේ වැටිච්ච ආත්ම භාගයක් ගත්තොත් අපි හිතන්නේ මේ මාසය මොනතරම් කාල කන්නේද මොනතරම් දුක්ඛිතද කියලා. නමුත් දකින්න ඒ මනුස්සයා අවිචය ආදී දුකට සාපේක්ෂව ඒ දිනේ දිව්‍ය ලෝකෙට. කියන්නේ මනුස්සයෙක් වෙච්ච නිසා. එහෙනම් අර වගේ දුක් ස්පර්ශක නොවන කවම. කායික දුක් වේදනාව අරතරම් තියුණුව හැම වෙලාවෙම ලැබෙන්නේ නැති කම පහසුවක්. ඔලොයිඩේ ඉන්න විදිහට කිව්වනා නේද? බොයි ඉන්න ජීවිතයේ 100 කෝටි ගණනක් වටින උපදින්න ඉන්න තැනට සාපේක්ෂව කියලා එතකොට හිතන්න.